අංක 54 අදහසක් එනවා. නමුත් ඒක පරිපූර්ණ අදහසක් වෙන්නේ නැහැ. අද දවසේ කතා කරපු එක අද දවසේ පොඩි කාරණාවක් එක පැත්තයි කිව්වේ. හැබැයි මේක තේරුම් ගන්න අවශ්‍ය මූලික දේවල් ටික. මීට පෙර දවසේ කතා කරපු දේවල්. ඔන්න ඔකේ මංගල කාරණාවක් විදිහට මම ඔබට ඉතිසලස් කතා කරා. උබ්බේත කත පුඤ්ඤතාවය ගැන කතා කරන්නේ. නේ? උබ්බේත කත පුඤ්ඤතා පෙර කරනද පුණ්‍ය ශක්තිය තිබව. පෙර කරන ලද දෙයකින් තමයි ඊළඟ දවසේ දේ පැහැදිලි වෙන්නේ. ඒ නිසා අද අපි මේක මේ වැඩේ තේරුම් ගන්න පෙර කරනද පිනකින්. මොකද්ද? පෙර කරනද පින කිව්වා මේ ගියාත්ම කරපු පිනකින් නෙමෙයි. ඔව්. ගිය සතියේ අපි උපදවාගත්ත කුසල ශක්තිය. කුසලයේ කියන්නේ ගිය සතියේ අපි උපදවාගත්ත අවබෝධය, දැනුම, හැකියාව අද දවසේ දේ පුළුල් තේරුම් ගන්න. උදව් වෙනකොට මේක පුබ්බේත කතමිතාවෙන් ගිය සතියේ කරපු දේ පුබ්බේත කතමිතාවයේදී මේ සතියේ දෙයට උදව් වෙනවා. අන්න ඒ වගේ මේක අර හිමින් හිමින් යන ගමනක් නෙමෙයි තියෙන්නේ. ඒතකොට අද කරන දේ ඊළඟ සතියේ උදව් වෙනවා. මේක අනුපිළිවෙලක්. එහෙම නැත්නම් මේක තේරුම් ගන්න බැරි වෙලා යනවා. තේරුම් ගන්න බැරි වෙනවා කියන්නේ මට අද අපේ පරණ වැඩසටහන සම්බන්ධ වෙච්ච ටික දවසක් ඒක සම්බන්ධ වුණේ. ඒක නම මාත් අද අම්මිරා මාත් කිව්වා අසනීපෙන් ඉන්නේ මේ මට කාරණා නම් ඔක්කොම ටික වැටහෙනවා. ධමත් හොඳට තේරෙනවා මේ කියන ඔක්කොම තේරෙනවා. මේ ඒ වුණාට මේ ලෙඩ වුණාට පස්සේ මේක හිතේ තියාගන්න බෑනේ. අසනීපෙන් ඉන්නකොට මේක හිතේ තියාගන්න බෑනේ. ඊට පස්සේ මම කිව්වේ මේක හිතේ තියාගන්න බැරි නම් ඉතින් වැඩ නැහැ. ඒ කියන්නේ ඔක්කොම තොරතුරු ටික දන්නවා. මම මේ කාරණාව ගහනවා ඕක මම දන්නවා හඳුනේ. අරක දන්නවා ඒකත් මම දන්නවා. දැනගත්තට මේක මොකක් වෙන්නේ? ඒ කාලේ මම ඉතින් කිව්ව ඔක හරියන්නේ නැහැ කියලා වැඩේ. දැන් තමයි තේරෙලා තියෙන්නේ. තේරෙලා තියෙන්නේ මොකද? මේ ඔක්කොම තොරතුරු ටික දැනගත්තට Tamanට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවෙදී මේ එකක්වත් පැත්ත පළාතකටවත් දෙන්නේ නැහැ හිතට. ඒ කියන්නේ මේ තුලින් ජීවිතේට සහනයක් උපදින්නේ නැහැ කියලා කියන්නේ ඒ ඉගෙනගත්ත තොරතුරු ටික වෙනම තියනවා තමන් වෙනමයි. අලගෙඩිය වෙනමයි ලුණු ටික වෙනමයි. දැන් වෙන්නවනේ මොකද? අලගෙඩිය අස්සට ලුණු ටික බහින්න ඕන. එතකොට අල ලුණු රස වෙන්න ඕන. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ? ලුණු ටික වතුරේ තියෙනවා, අලගෙඩිය වෙනම තියෙනවා. අල ලුණු රස නැහැ. ලුණු මේ අලගෙඩිය ඇතුලේ ලුණුත් නැහැ. නේ? අලගෙඩිය තැම්බෙලත් නැහැ. ඉතින් තැම්බෙනවා කියන්නේ උණු වතුරනේ ලුණු මිශ්‍ර කරලා තියෙන්නේ. ලුණු මිශ්‍ර උණු වතුර තැම්බෙනකොට තමයි ලුණු රස වේගෙන මේක තැම්බෙන්නේ. එහෙනම් මේක තැම්බෙනකොට කොහොමද තැම්බෙන්න ඕනද? මේ අලගෙඩිය. ලුණු රස වේගෙන තැම්බෙන්න ඕන. එහෙමනම් මේක මොකක් වෙන්න ඕනද? නිතර භාවිතා වෙනවා. නේ? භාවිතාය බහුලීකතාය අභිඥාය සම්බෝධාය කියන භාවිතා කරලා බහුලීකృత කරනවා කියන්නේ ඔය භාවිත කරනවා කියන එක. දැන් භාවිත කරන හැටි කියලා දෙනව නෙවෙයි දැන් මේ භාවිත කරවලා දෙනවා මේ. හැම වෙලේම මේක කිය එතෙන්ට ගන්න හදන්නේ අර ඕගොල්ලන්ට තේරෙනවා මේ කරන්න හදන වෙලේ නිකන් අර මේ කැවුම් හදනවා වගේ. අර කැවුම හැඩ ගස්සන්න අර පැත්තෙන් තෙල් දාන මෙහෙන් තෙල් දාන කරකින් කරකවක මොකක්ද කරනවද? වටෙන්ම තෙල් දාලා මොකක් කරනවද මේ? මේක හැඩ කරනව නෙනේ. අර කොණ්ඩ කැවුම් හදද්දි. දැන් ඒ වගේ ඔයගොල්ලෝ එහාට පයින්නවා කියලා හිතනකොට මම මේ පැත්තෙන් මෙහෙට තල්ලු කරනවා. මෙහෙට එහාට තල්ලු කරනවා. එහාට මෙහා මේක මේ කියලා දෙන එකක් නෙමෙයි. මේ මොකක් කරන්නේ මේ දක වෙනවා වැඩ මේ කරන්නේ. ඒක සමහර තැන්වලදී ටිකක් ආවේගශීලීව කියන්නේ හැම කරන්නේ මේව කරන්න කියන තැන් ඕක තව ඉස්සරහට ඔබට දැන් කතා කරනවා. එතකොට මේ නැත්තම් මේ තොරතුරු ටික කියාගෙන එක හරිය ලේසි. නේ? දැන් මේ දැනෙන මට්ටම තමන් ඉන්න මට්ටමට දැන් අපි සමහරලාට දැන් උස මේසයක් උඩ මොනවා හරි දෙයක් තියෙනවා නම් පුංචි ළමයකට ගන්න බෑනේ. එක්කෝ එයා මොකක් හරි කකුලට මේ පුටුවක් හරි මොනවා හරි තියලා උස වෙන්න ඕනේ. එහෙම නැත්තම් මේක හිටෙන්න ඕන. දැන් උස මේක තියෙන්නේ. ඒකට දරුවා උස නැත්තම් දරුවට කරන්න තියෙන්නේ මොකද්ද? එයාට ඒ උස ප්‍රමාණය සකස් වෙන මට්ටමේ මොනවා හරි බාංකුවක් හරි තියලා ඒකට නැගලා මේක ගන්න ඕන. එහෙම බැරි නම් වෙන්න තියෙන්නේ මොකද්ද? මේක පොඩ්ඩක් පහත් වෙලා හරි එයාට ගන්න අවස්ථාව සලසලා දෙන්න. නේ? අර අපි කියන්නේ මහා මාය මම දන්නේ ගුණාදෙන දිනුනේ. මහා මායා දේවියට සල්ලක්ක් පාතුණයි කියනෝනේ මේ දරුවෝ උපදින වෙලාවේ නේ උඩ උස වැඩි නිසා අල්ලගන්න බෑ ඒ වෙලාවේදී විච මට්ටමත් එක මොකක් වුණාද ගහ අත්ත පහත් වෙලා එහාට අල්ලගන්න අවස්ථාව ගන්නවා වගේ මේ දෙපැත්තෙන් එකක් ඕගොල්ලන්ගේ හයියෙන් මේක යන්න පුළුවන් එහෙම යන කෙනෙක් ඉන්නවා හරි ලේසි එහෙම නැත්නම් මොකක් කරන්න ඕනද තවත් කෙනෙක්ගේ හයියෙන් ඒක යන්න පුළුවන් මට්ටමක් තියෙන බැරි මට්ටමක් තියෙනවා මගේ හයියෙන් යන්න පුළුවන් මට්ටමක් තියෙන බැරි මට්ටමක් තියෙන ඇයි ඕගොල්ලන්ට මෙලෝදියක් තේරෙන්නේ නැත්තම්
මම මෙහෙම මොනව කරා? වැඩක් වෙන්නේ නැහැ. ඒක හිත ගත්තට පස්සේ අර කලිය අනිත් පැත්ත ගහලා නැත්නම් බෝතලේ කට පියන වහලා වතුරක් වදිනවා. සමහරුන්ගේ බෝතල් අර ඕඩි කොලම් බෝතල් වගේ. බෝතලේ ලොකු කට චූටි. වතුර ලොකුවට දැම්මම පිරෙනවද? පිරෙන්නේ බින්දුව බින්දුව තමයි ඇතුළට වැටෙන්නේ. ඒ නිසා මේ අපි බලමු කොහොම හරි මේක පුරවන්න බෑනේ. උත්සාහය ගන්න. ඒ කියන්නේ කොහොම හරි ඔක්කොම පිරෙයිද? එහෙම වෙන්නේ ඕගොල්ලන් පැත්තෙන් උත්සාහය තියෙන්න ඕන උනන්දුව තියෙන්න ඕන මේකට වීර්ය වඩනවා කියලා කියන්නේ. වීර්ය වඩනවා කියන්නේ දැන් ඒක අමුතු දෙයක් නෙවෙයි. ඉතින් මේක තේරුම් ගන්න බලන්න ඕන මේක නිතර සිහි කරන්න බලන්න ඕන. ඒක සිහි කරනවා කියන්නේ මේක දැන් මට මේක තමයි අත්‍යවශ්‍යම හැම වෙලේම කියන දේ. ඕගොල්ලෝ වරද්ද ගන්න තැනත් මේක. මොකද්ද? මේක දැනුමකට ගිහිල්ලා මේක අර අලගෙඩියට ලුණු බැස්සේ නැතොත් වැඩක් නැහැ. ලුණු ටික වෙනම තිබිලා අලගෙඩිය වෙනම තිබ්බොත් වැඩක් නැහැ. මේක තැම්බිලා ඉවරනකොට ලුණු රස වෙච්ච අලගෙඩියක් තියෙනවා. තැම්බිලා. නේ? අන්න ඒ වගේ මේක කිඳා බහින්න ඕන. තමාතුලට මේ කියන්නේ අලගෙඩියට කිඳා බහින්න එක හොඳට මතක තියාගන්න. මේ ධර්මතාවය මොකක් වෙනවද? තමාතුල ජීවත් වෙන්න ඕන. තමනුයි ධර්මයෙන් මොකක් වෙනවද? එකක් වෙන්න ඕන. එතකොට මේක ඔන්නේ දෙදාට තේරෙන්නේ මොකද්ද මේ බුදුහාමුදුරු කිව්ව දේ කියලා. එහෙම නැත්නම් මේක ඕන තරම් බණ කියයි. පාතයි හුවන් ආදේශානික මාර්ගයේ චතුරාර්ය සත්‍ය ගැන කියයි. ඕන දෙයක් අහන්න ඕන දැනග උත්තර දෙයි. ඒ කියන්නේ මොකද? ලුණු ටික වෙනම තියෙනවා, අලගෙඩිය වෙනම තියෙනවා. ඒක වැඩක් වෙන්නේ නැහැ. අන්න එදාට තේරෙයි හදිසියෙන් අසනීපයක් කරලා ඉස්පිරිතාලේ ඉන්නකොට මෙලෝ දහම සිහි වෙන්නේ නැහැ. ඒ දෙමින් ප්‍රශ්නයක් ඉදිරිය ගන්න තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙනවා. හරි අපි අර කාරණාවට යමු. අපි වැඩ කතා කරේ මම මේ සමහර සිද්ධාන්ත ගොඩාක් ගැඹුරට කතා කරන්නේ නැත්තේ ඒක ශරීරය මේක පටන් ගත්ත තැනින් ඔක්කොම කරගෙන යන්නේ බැරි නිසා ඔය සාංගිකය කියන එක අද ඔය කියපු ටික හොඳට තේරුම් ගන්න. මොකද්ද? යම් ක්‍රියාවක් කරද්දී ඒකෙන් විශාල පිරිසකට සිතක් සැලසෙනවා නම් ඒ ක්‍රියාව වැඩි කිරීම ඒ සිත ලබන පිරිස. නේ? අපි දැන් අපි කතා කරේ මොනවාද? පින්තාරියක් ගැන. පින්තාරියක් අපි හදන ගෙදර ඉස්සරහා ඒ පින්තාරිය හදපු එකට ගත අපි ලැබෙන කර්මය මොකක්ද කියලා හොතින් මේකෙන් සිත ලබන පිරිසෙන් මේක වැඩි වෙන. ඒ කියන්නේ අපේ හිතේ තියෙන මෙච්චර පිරිසකට මේ සිත ලැබෙන්න ඕන විදිහට මේක කරන්නේ. එතකොට අපි කරපු ක්‍රියාව වැඩි කිරීම මේකෙන් සිත ලබන පිරිස කියන තැනින් වැඩි වෙනවා. ඒකයි ඒක මහා ප්‍රතිඵලදායක බවට පත් වෙන්නේ. අන්න එතනින් බලන්න බුදුහාමුදුරුවෝ ඇයි ඔය දැන් මම දන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේක මම හරියට මම පොත්වල දැක්කම නැහැ. ත්‍රිපිටකේ මම කියලා නැහැ හොඳේ. ඒ නිසා මේක විශ්වාසයෙන් කියන්න බැරි. මොනවාද මම්මාවක් පාලම් පොකුණු වැසිකිලි බෙහෙර විහාර හදන්න ඕන කියලා එහෙම තියෙන එක මම අහලා තියෙනවා හාමුදුරුවෝ කියනවා. නේ? සංඝාවාස හදනවා කියන එකේ ඒකේ කිසි වැරැද්දක් නැත්තේ මොකද්ද? ඒ ඔය කියන හැම එකක්ම මොකක් වෙනවද? විශාල පිරිසක් පරිහරණය කරන දේවල්. නේ? ඒකෝට අපිට උතන නැති දේවල් තව මේක හරිය නැද්ද? ඔව් උතන තියෙන ටිකම වෙන්න ඕන දැන්. උතන තියෙන ටිකම වෙන්න ඕනේ නැහැ. දැන් අපි දන්නවා අද කාලේ ඊට දැන් පාර ලයිට් එකක් දාන එක. දැන් පාලම හදන වගේ නෙමෙයිද රාත්‍රී කරවල යන මිනිස්සුන්ට පාරේ එතන පයින් එහෙම යනවනම් ඒ මිනිස්සුන්ට එළිය පාර බලා ගන්න ලයිට් එකක් දාලා තියෙනවනේ. වාහන වල යන මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැහැ. ඔබ පයින් යන මිනිස්සු ඉන්න දැනගන්න. ඒක ලොකු පිරිසකට යහපතක් වෙන දෙයක් නෙමෙයි. පින්තාලියක් කියව වගේ වැඩක් නෙමෙයි. පින්තාලියක් කියව වගේ වැඩක්. විශාල පිරිසකට ඒ වෙලාවේ තියෙන අවශ්‍යතාවය අනුව අඳුර කියන එක මම ප්‍රශ්නයක්. ඒ නිසා ඒ වෙලාවේ ඒක ලොකු වටින දෙයක් නේ. ඉතින් අන්න ඒ වගේ අපි හිතන්න හැකියාවක් තියෙනවා. මේ වෙලාවේ දැන් අර පොතේ තියෙන එක කල්පනා කරලා ඒව කරන්න ඕනෙම නැහැ. නේ? එතකොට අපි බලන්න ලොකු පිරිසකට යහපතක් වෙන දේ වල් කරනකොට ඒක ප්‍රතිඵලය වැඩි. ඒකෙම අනිත් පැත්ත බලන්න අපි යම් කෙනෙකුට හානියක් කරනකොට ඒ හානිය අපි මොනවා හරි වැරද්දක් කරනකොට ඒ වැරද්ද නිසා විශාල පිරිසකට අයහපතක් වෙනවා නම් ඒ වැරද්ද ඒ පාප කර්මය වැඩි කිරීම අර අයහපතට අගතියට ලක් වෙන පිරිස වෙනකොට විශාල පාපයක් මහත් පාපයක් අපිට උරුම වෙනවා. ඒ නිසා රටේ පාලකයෝ යම් වැරද්දක් කරනකොට ඒ සමස්ත රටටම බලපානවා නම් පාලකයා කරපු වැරද්ද වැඩි කිරීම රටේ ජනගහනය. නේ? ඒකයි අර රජ කෙනෙක් කියන්නේ මේ අර මම උදාහරණ කියවනේ මට අර මොකද්ද මේ කතා කරන්න පිළිගු රාජකුමාරී කෙනෙක් රජකම දෙන්නේ කොහොමද? තේමියා කියන්නේ. ඒතකොට ඒ රජකුමාරට මතක් වෙනවා මේ පෙර
රජ කරලා ඒකේ විපාක විදියට නේ නිරගාමී වෙලා හිටපු සිදුවීම මතක් කරානේ ඒක බෑ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපි රජ කෙනෙක් වෙනවා කියන එක ලේසි ප්‍රශ්න නෑ. ඇයි ඒ? තමන්ගෙන් යහපතක් කරන්න පුළුවන් වගේම තමන් කරන වැරද්ද නිසා ලෝකෙට රටටම අයහපතක් වෙන්නේ ඉතින් තියෙනනේ. ඉතින් අන්න ඒ වගේ මේ බලන්න ඒවා මහා අකුසල කර්ම වෙනවා. ඒක ප්‍රතිපත්ති කියන්නේ අගතියටපත් වෙන පිරිසත් එක්ක. ඉතින් අපේ අතින් ඒ වගේ දේවල් වෙලා තියෙනවා. හරි භයානකයි. මොකද ඒවයි ප්‍රතිඵල ගොඩක් දරුණු නිසා. එන්නේ කාරණාවද අදහසක් ආවනේ නේ. හරි. ඊට පස්සේ මේක තව කොටසක් තියෙනවා. ඒ තමයි අර ඔබතුමා එක දවසක් අහුව ප්‍රශ්නයක්. මොකද්ද මේ අර සත්තුන්ට කැම දෙන එකක් ගැන මොකක්ද කියන්නේ නේ? පරිගින්නේ සත්තුන්ට අනේ එතෙන් දෙන්න මම හිතන්නේ මේක සත්තුන්ට විතර ඉස්සරහට ওই කාරණාව. එතන මම මේ වෙලාවේදී අපි ඔබ දැන් කතා කරන්න ඕනේ කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා දානීය දෙනෙහි ක්‍රමවේදය ක්‍රියා ප්‍රතික්‍රියා ක්‍රමය. ඊළඟට අපි කතා කරා මේකේ දෙන්න ඕන මෛත්‍රී සහගත වෙන්න ඕන ආයු වර්ණ සැප බල ලැබෙන්න ඕන විදිහට දෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කරා ප්‍රතිශතාත්මකව දෙන්න ඕන නේ. මේ එකම දේ කතා කරන්නේ හොඳ වෙන වෙනේම නෙමෙයි. අපි දැන් මේ වෙලාවේ කතා කරා පොදුවේ විශාල පිරිසකට. ඒක විශාල පිරිසකට ප්‍රතිඵලයක් සැලසෙන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විශාල පිරිස මෙන්න මේ ප්‍රතිඵලය ලබන පිරිසෙන් ලෝකෙට කොච්චර දෙයක් සැලසෙනවද? ඒ සැලසෙන එක මොන වගේ එකක්ද කියන එක මත තවත් මේ කාරණා වෙනස් වෙනවා. ඒක මෙන්න මේ වගේ. දැන් හිතන්න අමනුෂ්‍ය කොටස ඉන්නයි කියලා අපි ඔයගොල්ලෝ විශ්වාස කරනවද දන්නේ අපි කියනනේ අමනුෂ්‍ය කොටස ඉන්නවනේ. මේ අමනුෂ්‍ය කොටස වලින් ලෝකෙට විශාල යහපතක් වෙනවා. විශාල යහපතක් වෙන්නේ. ගොඩාක් වෙලාවට වෙන්නේ අයහපත. ඒ වගේම තිරිසන් සත්තු වශයෙන් ගත්තට පස්සේ සමහර තිරිසන් සත්තුන්ගේ ලෝකෙට ලොකු අයහපතක් වෙන්නේ නැහැ. සමහර පරිසරයට යහපතක් වෙනවා. හැබැයි ඒ වගේම ලෝකෙට ලොකු යහපතක් වෙන්නේ නැහැ. සාපේක්ෂයි. යහපතක් වෙන්නේ නැහැ කියනම නෙමෙයි. යහපතක් වෙනවා සාපේක්ෂව ලොකු යහපතක් වෙන්නේ නැහැ. එතකොට තිරිසන් සත්තු ගත්තට පස්සේ දැන් බල්ලෝ බලල්ලෝ වගේ සත්තු ගත්තාම අපිට පේන මට්ටමේ ඉන්න ඒ සත්තුන්ගෙන් යම් යහපතක් වෙන්නේ නැද්ද? යම් යහපතක් වෙනවා. ඒක මේ අමනුෂ්‍යයන්ට වඩා සමහරලාට වැඩි වෙන්න පුළුවන්. නේ? හැබැයි මේ ලෝකේ ඉන්න සමහර මේ කිසි කමකට නැහැ. කිසිම මේ ගුණවන්ත බවක් නැහැ. දුරාචාරයයි, දුදුවයි ඔක්කොම ටික තියෙන්නේ. හැබැයි මිනිස්සේ හඳබඩ තියෙනවා. මිනිස්සෙක් කියලා පේනකොට තියෙනවා. හැබැයි උගේ ගාව කිසිම මනුස්සකමක් නැහැ. එහෙම ඉන්න මිනිස්සයාගෙන් සමහර වෙලාවට අයහපතකුත් වෙනවා. අයහපතකුත් වෙනවා ලෝකෙට. හැබැයි ඒ වගේම තිරිසන් සතෙකුට වඩා ලෝකෙට යහපතකුත් වෙන අවස්ථාවක් තියෙනවා. නේ? තිරිසන් සතෙකුට වඩා යහපතක් නෙවෙයි. ඒක කොච්චර වේබද්ද කොච්චර ජරා මිනිස්සේ වුණත් මිනිස්සෙක් පාරේ වැටගෙන ඉන්න වෙලාවට අහක බලන්න යනවද? එහෙම කරන්නේ. මිනිස්සෙක් මලගෙදරක් වෙච්ච වෙලාවට බෝතලේ බොන්න අරක්කු බෝතලේට හරි බලපං. නේ? ඊට පස්සේ නෑ නිමරන්න ඕනේ කොට පස්සේ ෂොට් එකක් ගහන දෙනවා නම් පොඩ්ඩක් එළි වෙනකම් මොනවා හරි තියෙනවනම් බෝතලයක් දීලා බූරුව ගහනවා. එතන පාළුවම ගන්න හරිය මොකක් කරනවද? එහෙම හරියම දැන් ඒකටත් හොයාගන්න බැරි මිනිස්සුනේ. හරි බොන්න දෙන්නම් කියලා මිනිස්සු හොයාගන්න බැරි අවස්ථාවක් නැද්ද? එහෙම තමයි. අර මිනිස්සු සල්ලි දෙන්න ඕනේ, එක්ක බොන්න දෙන්න ඕනේ, ඕම දෙයක් තියෙනවා. හැබැයි කිසිම ගුණයක් නෑ. අර දේවල් ටික තියෙනවා නම් විතරක් ඉන්නවා. හැබැයි අර තිරිසන් සතාට වඩා ඒ මිනිස්සෙකින් යම් යහපතක් වෙන්නේ නැද්ද? යම් යහපතක් වෙන බෝතලයක් දීලා හරි වලක් කපව ගන්න පුළුවන් තිරිසන් දෙවියෝ. මලගෙදරක් වෙච්ච වෙලාවේ දැන් අපිට මිනිහ වල කපා ගන්න තැන කියන්නේ නේ. ඔක ලේසි නෑනේ. ඔක අමාරු පිටේ නැතිත් කොහොමද කරන්න ගියයි. අපිට ඉස්කෝල ළමයිත් එක්ක වලක් කපන්න ගිහලා වැඩේ හරියන්නේ නැහැ. අපි මේ ඒත් අපේ යාළුවෝ කියන දෙයක් කියලා ලේසි නෑ කරා. ඉතින් මේ ඒක අමාරුයි. කරන්න ගියට හරියන්නේ දෙන්නේ. ඉතින් අර මිනිස්සු මොකක් කරනද බෝතලයක් දුන්නාම දෙන්න තුන්දෙනෙක් එකතු වෙලා ඕක බිනහරි ගන්න. එතකොට ඒ මිනිස්සුගෙන් යම් යහපතක් වෙනවා. හැබැයි ඒ කෙනාට වඩා ඔන්නේ ගුණයක් දහමක් තියෙන, පොඩි ශික්ෂණයක් තියෙන සාමාන්‍ය මිනිස්සු ඉන්නෝනේ. එහෙම ලොකු වේවදුකමක් නැහැ නැත්තේත් නැහැ.
හැබැයි මිනිස්සුන්ට උදව්වක් පදව්වක් කරන එහෙම මිනිස්සු තියෙනනේ. ඒ මිනිස්සුත් මල ගෙදරකට දාන ගෙදරකට ගමේ පන්සලේ වැඩේට කවදාකවත් ඉතින් මේ මහා පින්කම් කරන මිනිස්සු නෙවෙයි. නමුත් පොඩි පොඩි දේවල් තමන්ගේ ලොකු කියන්නේ සමාජයේ ලොකු දේවල් වෙනවා. සමහරට පන්සලේ ලොකු දේවල් වලට ආවෙ නැතුණාට පස්සේ ආවෙ නැතුණාට කොඩියක් දාගන්න ගහට නගින්න කෙනෙක් නැති වෙච්ච වෙලාවට හරි හන්දර එන්නේ මම මගුලද්ද පුක ගහට ගන්නත් බෑ එන්නකම මොකද ගහගෙන මොකක්ද කරන්නේ ගහට නැගලා කොඩිය දාන්නේ නේ පින්කමක් කරන වෙලාවට කරගන්න බැරි වැඩ ටික මොකක් කරනවද කරලා දෙනවා කානුවක් කපා ගන්නවා කාටවත් බෑ මේ මොනොතේක එහෙම අමුතු පින් හිතෙවිලි නෑ හැබැයි ඒ වැඩ ටික කරලා දෙනවා සමහරවිට මල ගෙදරක් මේ හාමුදුරගෙන කපත් වුණාට පස්සේ ඒ දේවල් ටික වැඩවල ටිකක් තියෙනවා පින්කම් වලදී බර උස්සන වැඩ ටික තියෙනවා අන්නේ වැඩ ටික මොකක් කරන්නද මහා පින්සිතිය නැතුණාට මට උදාහරණ කියන්න පුළුවන් පුජ්ජුර වෙන කියන්නේ හොඳ නැහැ නේ දැන් අර අපි ගල් කට් වෙන දාලා දෙන්නත් අපි එකිනෙක උදව් කරේ ඉතින් මහා පින්සිතිය නේ එන මොකක් කරන්නද වැඩේ කරලා දීලා යනවා නේ ඉතින් ඒක ලොකු වෙනස් නේද නේ අයද ඉතින් ඔව් අන්නේ වගේ ඉතින් ඒ අර මහා දුස්සීලේද නෑ බීලා කාලා එහෙම ඉන්න මිනිස්සුෙකු නේ හැබැයි මොකෝ පින් අර නෑ අර මිනිස්සෙට වඩා ඒ මිනිහා හොඳ කෙනෙක් නේ එයාගෙන් ලෝකෙට වෙන යහපත එයාට වඩා වැඩි නේ ඊට පස්සේ එයාට දෙනවා තවත් බොහොම ගුණ යහපත්කම් තියෙන ශික්ෂාපද ටික ආරක්ෂා කරන ශික්ෂාපද කියන්නේ හොඳ අනුන්ට කමකට ආදරයක් නැතුව ජීවත් වෙන ඒ වගේම සමාජයට යහපතක් හිතන කරන අය ඉන්නවා අන්නේ මිනිස්සුන්ගේ ලොකු සමාජයට එයාලා සමාජය ගැන හිතලා අවබෝධයෙන් සමාජය ගැන හිතලා වැඩ කරනවා උදව් කරනවා ඒ කෙනාගෙන් අරයට වඩා ලොකු යහපතක් සමාජයට වෙනවා ඒ වෙන්නේ ඉතින් සමහරලාට යහපතක් වලට පස්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් පින්කමක් වෙච්ච වෙලාවක ගිහින් උදව් කරනවා කරදරයක් වෙච්ච වෙලාවට ගිහින් උදව් කරනවා ස්පිතාලෙ ලෙඩෙක් වෙලා ඉන්නාට ස්පිතාලෙට ගිහින් බලනවා හොයනවා නේ ඊළඟට අතමාරුවක් කරගන්න උනාට උදව්වක් කරනවා කන්න බොන්න ටිකක් නැති බැවින් එක්ක කන්න බොන්න ටිකක් ගෙනිහින් දෙනවා අන්න ඒ වගේ දේවල් ගුරුහරුකමක් දෙනවා ඒ වගේ දේවල් ටිකක් වගේ කරනවා සාමාන්‍ය ඒක ලොකු දෙයක් නෙමෙයිද අපි ලෙඩ වෙලා අසන වෙලා ඉන්නලාට ඇවිල්ලා හොයලා බලන එකවත් ලොකු දෙයක් නෙමෙයිද ලොකු දෙයක් නේ කන්න බොන්න නැති වෙලාවකට තමන්ගේ ගෙදර තියෙන දේ හරි ගෙනලා දෙන එක ලොකු දෙයක් නෙමෙයි ලොකු දෙයක්. ඉතින් අන්න එහෙම කරන ඒ කියන්නේ ශික්ෂණයක් අකින් ඒකට පිනපව ගැන දන්න අපි හොඳ වැඩ කරන්න ඕන මිනිස්සුන්ට යහපතක් කරන්න ඕන කියන තැනින් අපි මරණ කන්නේ මේ ඔක්කොම කරන්නේ ඒක තමයි අපි හොඳින් ජීවත් වෙන්න ඕන කියන තැන හිතලා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ අතරේ ඊට වඩා එහාට ටිකක් හිතලා අපි ජීවත් වෙලා ඉන්න කාලේ අනුන්ට කන්න බොන්න දෙන්න ඕන උදව් කරන්න ඕන අපි ජීවත් වෙන මේ මිනිස්සු ජීවත් වෙන්න ඕන වගේ තමයි. හැබැයි අපි ඊට එහාට දෙයක් ඉගෙන ගන්න ඕන. ඉගෙනගෙන අපි ඊට එහාට දෙයක් මේ ලෝකෙට කියලා දෙන්න ඕන. අපේ දරුවෝත් ඉගෙන ගත්තා, අපිත් ඉගෙන ගත්තා, අපිත් කෑවගිව ජීවත් වෙනවා, වයසට ගියන් නැගලා යනවා. නේ? පින්දහම් රැස් කරන හැබැයි මේක හැමදාම මොකක් කරනවද අපි? හැමදාම කරන්නේ ඉපදෙනවා, ඉගෙන ගන්නවා, රස්සාවක් කරනවා, ඔය මොනවා හරි කාල බීන ඉඳන් නැගලා යනවා. පින්දහමුත් කරනවා ඊළඟට දෙවියෝ ලෝකයන් එකට කරනවා ආයෙ කොහේ හරි ඉපදෙනවා මෙන්න මේකයි කරන්නේ මේකෙන් එහාට යන්න විදියක් ගැන කල්පනා කරන්න ඕන කියලා යම් අදහසක් ඇති වෙලා යම් කෙනෙක් මේ පැවිදි වෙනවා පැවිදිලා මේ ශාසනය මොකද්ද මේ බුදුහාමුදුරු කියු ධර්ම මොකද්ද කියලා තේරුම් ගන්න පැවිදි වෙනවා පැවිදිලා එයා උත්සාහවත් වෙන මොකක් කරන්නද මේ බුදුහාමුදුරු කියපු ධර්ම තේරුම් ගන්න උත්සාහවත් වුණාට ඇත්තටම මෙයාට මේ කියන කාරණාව අපිට අපි ඔයකට පහළ මට්ටමක් ගමුකෝ. ඔය මොකක් ගන්න නැතුව දැන් ඔන්න පන්සලක් තියෙන, ශාසනය තියෙන, හාමුදුරුවෝ තියෙන මේ ශාසනය පිළිබඳව නිකන් ආසාවෙන් මහානේ නැහැ තියෙනවා දැන් අද පුංචි කාලේ. දැන් අර සිදු නාට්‍ය වලට පස්සේ තමයි පොඩි ළමෙන්ට අදින මහානේ ඉන්න ඕනේ කියලා නේ. ඒ සිදුවේ කියන පොඩි හාමුදුරුවෝ බොහොම ලස්සනයි, බොහොම කටකාරයි. එහෙම කොට පස්සේ අපිටත් තියෙනනේ මහානාට පස්සේ හොඳට ඉගෙන ගන්න පුළුවන්. මේ මොනවද දේවල් කිව්වම අපිත් මහාන වෙනවා. මහාන වෙලා ඔය මොනවා හරි තියෙන විදිහට කාලා බීලා ඉඩමක් කඩමක් වාගෙන රැකියාවක් කරගෙන අපිත් ඔය ඉස්සර කරපු වගේ ඔය වැඩ ටික කරගෙන ඉන්නවා. ඊට පස්සේ එහෙම ඉන්න අතරේ කෙනෙකුට හිතෙනවා අපි මේ මහාන වෙච්ච එකේ මොකක්ද අර්ථයක් එන්නත් ඕන බුදුහාඳුරු කිව්වේ මේකද අපිත් ගිහියෝ වගේම තමයි ජීවත් වෙන්නේ. ඒකයි මේකේ අතර මොකක් හරි වෙනසක් තියෙන්න ඕනේ. ඒ නිසා මොකක් කරන්න ඕනද අපි මේ බුදුහාඳුරු කිව්ව දහම චුට්ටක් හරි තේරුම් ගන්න. අපේ වැරදි අඩුපාඩුකම් අනන්තයි අප්‍රමාණ නැත්තේ නේ. හැබැයි මොකක් කරන්නේ මේ වැරදි කරන්නේ තේරෙන්නේ නැති නිසානේ. ඒ නිසා මේකට පොඩි උත්සාහයක් කරේ මේ ජීවිතේට ගත්තොත් හොඳයි කියන තැනට හිතලා යම් කෙනෙක් හැදෙන්න උත්සාහවත් වෙනවා. අන්න එහෙම අයත් ඒකින් නැදෙන මේ ශාසනයේ ඉන්නවා. එහෙම උත්සාහවත් වෙලා ඒක යම් අර්ථයක් කරගෙන යම් ශාසනයේ අදහසක් ඇවිල්ලා මෙන්න මේකයි බුදුහාමුදුරු කිව්වේ මෙන්න මේකයි ධර්ම මේකයි අදහම මේකයි සම්මාදිට්ඨිය මේකයි මිච්ඡාදිට්ඨිය කියලා මෙන්න මේ ධර්ම යම් ප්‍රමාණයකට තේරුම් ගත්ත හැටි මේක නේද? ඉන්නවා. අන්න ඒකට කියන සෝතාපන්න වෙච්ච
අය කියන්නේ අපි තාම මෙතනටපත් වෙන්නේ නැහැ. ඒතුණාට අපිත් දැන් මොකක් හරි කරන්න උත්සාහවත් වෙනවනේ මේකටනේ. ඔව්. එතකොට අන්න ඒකෙත් සෝතාපන්න භාවයටපත් වෙලා ඊටඟට සකෘදාගාමී වෙච්ච මට්ටමකටපත් වෙලා ඒ කියන්නේ මොකද්ද ඔගේ සෝතාපන්න නැහැ කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය කියලා කතා කරන එක. මම මේ සාරාංශයක් කියන්නේ හොඳ මේ ගැන අපි කතා කරන ඉස්සරහට වෙනස් දෙයකට. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? මේ ලෝකේ මේ මොනවද මේ සිදුවීම් අපි මොනවද මේ කරන්නේ කියන එක සම්බන්ධව යම් අවබෝධයක් ගන්න. සක්කාය දිට්ඨිය කියලා කියන එක අවබෝධ කරගෙන මේ ලෝකේ නාම රූප කියන දේවල් ටික වෙන් කරගන්න. වෙන් කරගෙන අන්න ඒ අනුව අපි ලොකු පින්මක් ඉස්සරහට යනවා. බුදුහාමර කිව්වේ මෙන්න මේකනේ කියලා අදහසකට එනවා. ඊට පස්සේ සක්‍රදාගාමී කියන මට්ටමත් ඉතින් ඒකම අවස්ථාව අනාගාමී මට්ටමේ කියන්නේ රූපේ කියන එක ලෝකේ තියෙන රූපේ කියන්නේ මොකද්ද කියන එක යම් අවබෝධයක් ලබා ගන්න රූපේ මොකද්ද කියන එක අවබෝධ කරගත්ත පස්සේ කාමාවචර භූමියෙන් එයා මොකක් කියලා යනවද? අපි මේ ඉගෙන ගන්නව නෙමෙයි හොඳ නිකන් අහගෙන ඉන්න මම කියන්නේ වෙන කාරණාවක් ගැන කියන්නේ මේක කියන්නේ. කාමාවචර භූමියෙන් හිත නිදහස් කරගන්නවා. හිත නිදහස් කරගෙන අනිත් කට්ටියට කියනවා අර මොනවාද මේ මොනවාද ආගාමි නැවත එන්නේ නැහැ. එන්නේ කාටද? කාමාවචර භූමියට. අනාගාමී කියලා කියන්නේ අනාගාමී මහසලා ඉන්නවා. අනාගාමී කියන්නේ රූපය අවබෝධ කරගත්ත පස්සේ නැවතත් මේ කාමාවචර භූමියට එන්නේ නැති මට්ටමක් එනවා. ඊට පස්සේ අන්න එහෙම කුජිර මේ ශාසනයේ ඉන්නවා. ආරයන්වහන්සේලා. ඉතින් එහාට ගිහිල්ලා මෙන්න මේ රූපේ පිළිසිඳ අවබෝධ කරගෙන මොනවාද කාමරාග පටික ඔය මානුද්දච්ච විද්‍යාව කියන සංයෝජන 10ම මේ ප්‍රහාණය කරලා නැත්නම් 10ම අයින් කළා රහතන් වහන්සේලාත් මේ ශාසනයේ ඉන්නවා. ඒ වගේම රහතන් වහන්සේලාට ඉහළ ගියපු මට්ටමේ මේ ධර්මයේ යම් ප්‍රමාණයක ස්වයං අවබෝධයක් ලබාගත්ත අපි කියන්නේ පච්චේක බුද්ධ කියලා කියන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා තියෙනවා. උන්වහන්සේලා ධර්ම අවබෝධ කරගෙන මේ ලෝකෙ දේශනා කරන්නේ නැහැ කියලා කියනවා. සමහර කෙනෙක් අනාගත පසේ බුදුරජාණන් වහන්සේලාට ධර්ම දේශනා කරන්න අවබෝධයක් නැහැ. ධර්ම තේරුම් ගන්න විතරයි අවබෝධය තියෙන්නේ කියලා. ඒකත් ඉතින් තවත් එක විහිළු කතාවක්. ඒකේ දැන් මේ අපි සෝතාපන්න වෙලා. අපි සෝතාපන්න වෙලා නැතුව අපි මේ අහපු දේවල් ටික කාට හරි පැහැදිලි කරලා දෙන්න බැරිද? දැන් අර පැහැදිලි කරලා දෙන්න බෑ කියන්නේ සෝතාපන්නේද, සකෘදාගාමීද, අනාගාමීද, රහතන් වහන්සේගෙන්ද, පසේ බුදුගෙන්ද? පසේ බුදුගෙන් දැන් සෝතාපන්න වෙච්ච කෙනෙකුටත් එහෙම වෙච්ච නැති කෙනෙකුටත් යම් ප්‍රමාණයක අවබෝධ තමන්ට දැනෙන දේ කියලා දෙන්න පුළුවන් නම් රහතන් වහන්සේට ඒක ඉහළ මට්ටමේ පුළුවන් නම් පසේ බුදුහාමරට බැරිද? මේ ඒ එහෙම වෙනවයි කියලා කියන්නේ ඒ කාල සීමාව තුළ මේ ධර්ම අවබෝධ කරගන්න පිරිසක් නැත්තම් අවබෝධ කරගන්න දක්ෂය නැත්තම් ඒ අහේතුක ප්‍රතිසන්දි කියන එක නා අහේතුක ප්‍රතිසන්දි කියන පිළිසඳතු වගේ. ඉතින් ඉහළ දෙයක් තේරෙන්නේ. එහෙමනම් මේ ධර්ම කියලා වැඩක් නැති තැන් ඕන තරම් තේරියෙනවා. සමහර තැන්වල බණ කතා කරලා වැඩක් නෑ. එතෙන්දි කරන්නේ මේ මනුස්සය කියන දෙයට ඕ එහෙ කියාගෙන ඉතින් මේ අපිට ඕගොල්ලන්ටත් තේරෙයි. ඕගොල්ලෝ සමහර අයත් එක්ක කතා කරනකොට කතාව පටන් ගත්ත ගමන් මේ මිනිහ පටන් ගන්න තැන දැක්ක ගමන් මේ මිනිහත් එක්ක නම් මේ බණ කතා කරන්නේ නැතුව ඉන්න එක තමයි හොඳම දේ. ඒ මොනසෙත් ඒක නම් නැත්ත ඕනම තමයි. ඕව තමයි ඉතින් මොන තමයි මොන හරි දෙයක් කරගෙන තමයි ඉතින් ජීවත් වෙනකොට විනාඩි 10ක් කරන් ඉන්නේ වෙන මොනව කරන්නද ඉතින් කියලා අපි මොකද කරන්නේ? මේ මිනිස්සුන්ට පුදුමක් කරලා අර වෙරින් අර මිනිස්සුන්ට ඕක නෙවෙයි දහම කියලා කිව්වොත් මොකක් කරන්නද? නිකන් මහා මඩවලකට බැඳලා. ඒකයි. මේකෙන් ගොඩ එන්නම වෙන්නේ නැහැ. මේ මිනිහා කියන දේ පිළිගන්නේත් නැහැ. නේ? මේ මිනිහා දැන් තේරුම් කරලා දුන්න කොච්චර තේරුම් කරලා දුන්නත් තේරුම් ගන්නෙත් නැහැ. මේ මිනිහා ඉන්නේ වැරද්ද නැහැ. තමන්ගේ මතෙන් ඉවත් වෙන්නේත් නැහැ. අනිත් වෙලාවවලදී හොඳම දේ මොකද්ද? ඔය ගැන කතා නොකර ඉන්න එක. අන්නේ වගේ අවස්ථාවක් කාල සීමාවක නම් උන්වහන්සේලා පාරමිත උන්වහන්සේලා මේක කතා කරන්නේ නැහැ. ඒතර අපි එහා ගියප තමයි සරුවක්ඥ බුදු කෙනෙක් ගැන ඉන්න. එහෙනම් අපි කතා කරලා බලන්න අමනුෂ්‍ය කොටාස තිරිසන්නු දුස්සීල මිනිස්සු සාමාන්‍ය මට්ටමේ ඉන්න මිනිස්සු යම් ශික්ෂණයක් සීලයක් තියෙන මිනිස්සු ඉන් එහාට ගිහි මිනිස්සු ගැන කතා කරේ. ඉන් එහාට දෙයක් කරන්න ඕන කියලා හිතපු දුස්සීල පැවිදි කෙනෙක් දැන් දුස්සීල පැවිදි කෙනෙක් ඊට පස්සේ බලන්න සිල්වත් උපාසකයෙකුට වඩා දුස්සීල පැවිද්දා බුදුහාමුදුරුවෝ අගය කරනවානේ. පැවිද්දා අගය කරන්නේ මොකද? ඒ දුස්සීල පැවිද්දාගේ පවා තියෙන පොදු හැඟීමක්. උදාහරණයක් විදිහට ගන්නකොට දැන් මම මේ කියලා හිතන්නකෝ. මම පන්සලක ඉන්නවා. මම පන්සලක ඉන්නකොට මට ඒ පන්සලේ ඉන්න මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන යහපත් දේවල් ටික මොකක් කරනවද? මම දන්න මට්ටමේ මොකක් කරනවද? මම දන්න මට්ටමේ ඒ මනුස්සයාගේ ලෙඩක් හදන්න පස්සේ ගිහලා දෙත් පිළිත් ටිකක් කියනවා. එහෙම කරන්නේ. පිළිත් නූලක් බැඳලා ආශිර්වාද කරනවා. ඊළඟට බෝධි පූජාවක් කරන්න ගිහුවම බෝධි පූජා කරලා නවග්‍රහ සාන්තිය අපල දුර වෙන්නේ ඒව කරනවා. නේ?
ඊළඟට මරණාසන්න වෙච්ච වෙලාවට ගිහිල්ලා අපි දන්න මට්ටමේ මොනවා හරි ජාතක කතාවක් කියලා. මලගෙදරක් වුණාට පස්සේ මේ මිනිස්සුන්ට අඬන එක නවත්ත ගන්න අනේ ඔහොම තමයි බුදුහාම අනේ අනිච්චයි. ඕක ඉතින් හැමෝටම වෙනවයි කියලා හරි එනවනේ නේ. අනිච්චයි දුක්ඛයි අපි හැමෝම මැරෙනවා. බුදුහාමුදුරු කිව්වේ ඕක තමයි කියලා නේ. බුදුහාමුදුරු කිව්වේ හැමෝම මැරෙනවා කියලා නෙවෙයි. ඉතින් හැමෝම මැරෙන්න බුදුහාමුදුරු කියන්නේ හැමෝම දන්න දෙයක් නේ. එතකොට මෙන්න මෙහිම දේවල් ටිකක් හරි අපි කියදෙනවනේ. ඒකත් මොකද්ද? Taman දන්න මට්ටම. දැන් අපි කරන්නේ ඒක. ඒකත් පොදුවේ තියෙන ලොකු මෛත්‍රී සාගත හැඟීමක් නෙමෙයි. Tamanට මහා අවබෝධයක් නෑ. ඒක වෙනම දෙයක්. හැබැයි මොකක් කරන්නේ? Taman දන්න ප්‍රමාණය ලෝකෙට යම් දෙයක් කරන්න උනන්දු වෙන උත්සාහවත් වෙනවා. වැරදි විදියක් වෙන්න පුළුවන්. ක්‍රමවේද දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් උත්සාහවත් වෙනවා. සමහරවිට අපි ගිහියෙක් විදියට ඉන්නකොට ඔය අදහසවත් නෙන්නේ පොඩිනේ. සිල්වත් වෙලා හිටියට අපි සීලයක් භාවනාවක් කරගෙන ඉන්නවනේ. මේ රටට ලෝකෙට දෙයක් කරන්න ඕන කියලා පොදු හැඟීම. දානයට පිළිතර මගුලට කියන්නේ නේ. අර කියන්නේ අර පොද සින්දුවක තියෙන අපේ පන්සල ගමේ පන්සල අපේ කම රැක්කා අපේ දානයට අපේ මරණයට අපේ ළඟ හිටියා. කියන නේද? අන්නේ වගේ. අන්න ඒක දුස්සීල පැවිද්දෙක් පවා බුදුහාමුදුරු කියන සිල්වත් ගිහියෙකුට දුස්සීල පැවිද්දාවේ ගුණ වර්ණනා කරන අන්න අර හේතුව නිසා. එතනින් එහාට ගිහලා යම් පැවිද්දෙක් හිතුවොත් මගෙන් මේ ශාසනයට වෙන්න ඕනේ මේ මිනිස්සුන්ට වෙන්න ඕනේ මේ පිරිත් නූලකට ගහලා දෙපිරිත් කියන එකයි මලගෙදරට ගිහලා අනේ අනිච්චන් කියන එකයි අපලතුරු වෙන බෝධි පූජා කරන එකයි එහෙම මේ පොඩි මේ අර කිති කවල හිනාවන්න නිකන් පුංචි දේවල් ටිකක් කරලා දෙන එක නෙමෙයි මගෙන් කෙරෙන්න ඕන යුතුයකම වෙන්නේ ওই දේවල් ටික නෙමෙයි දානෙට ගිහලා නාගික කළා අපලතුරු වෙන හැරි පෙරේතයන්ට පින් දෙන එකයි ඕක නෙමෙයි මගෙන් කරලා දෙන්න ඕනේ මේ මිනිස්සු ඇහෙන ඇස් පේන යම් ශරීරේ නිරෝගීතාවයක් තියෙන දෙයක් තේරුම් ගන්න පුළුවන් මට්ටමේ ඉන්න කාල සීමාව තුළ ඒ මිනිස්සුන්ට මොකක් කරලා දෙනවද මෙන්න මේ බුදුහාමුදුරු කිව්වේ හේතුඵල ධර්ම මේකයි මේ චතුරාර්ය සත්‍ය ධර්මය මේකයි මෙන්න මේකයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙන්න මේකයි ප්‍රගුණ කළ යුත්තේ මේක ප්‍රගුණ කරොත් තමයි අපේ ප්‍රශ්නේ නිත්‍යාවට විසඳෙන්නේ පිරිත් නූල බැඳලා විසඳෙන්නේ නිත්‍යාවටද නෑ ඒක తాවකාලික සෝයක් ඒක නෙමෙයි බුදුහාමුදුරු කියන්නේ මේකයි මෙන්න මේකයි නිවන මෙන්න මේකයි අපි අවබෝධ කරගත යුත්තේ කියලා මෙන්න මේ හේතුඵල ධර්ම යම් කෙනෙකුට හිතෙනවා නම් අවබෝධ කරගෙන මේක මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕන කියලා එයා මොකක් කරනවද එයා අර සියලු දේන් වැළකීලා අන්න අර කාරණාව පැහැදිලි කරලා දෙන්න මොකක් කරනවද උනන්දු වෙන උත්සාහවත් වෙන මිනිසුන්ට කියන්නේ මනාද බෝධි පූජා මල් පූජා කරපන් සෙත් පිළි කියපන් කියලාද මෙන්න මේක තේරුම් ගන්න කියලා මෙන්න මේක තේරුම් ගන්න කියලා යම් කෙනෙක් මේ ධර්ම අවබෝධ කරගත්ත කෙනෙක් කියනවා නම් අන්න ඒක එහෙම කියන මට්ටමේ කෙනෙක් ඊට වඩා ඉහළ මට්ටමක ඉන්නවා. ඒතර මා ඉස්කෝලයක් ගැන කතා කරා. ඉස්කෝලේකදී අපි ශිෂ්‍යයෙකුට ගුරුවරයෙක් උගන්වන්නේ මේ ජීවිතයේ සංසාරිය ගැනීම උදෙසා මේ ජීවිතේ එක්ක කොටසක් ජය ගන්නද. ජීවිතේ එක කොටසක්. නේ? ඒ උදෙසා අපි දැන් අද වර්තමාන අධ්‍යයනය. ඒ නිසා පාසලයි පන්සලයි අතර වෙනස් තේරුම් ගන්න ඕනේ. එයි පාසල ඇතුළතදී අපිට උගන්වන්නේ රැකියාවක් ලබා ගන්න ජීවිතයෙන් මේ කුංචි කාල සීමාවක ලබා ගන්නා වූ දෙයකට මේ ලෝකයේ තුලම තියෙනා වූ සාමාන්‍ය දේවල් ටිකක් උගන්වනවා. නේ? ඒක අංශයක්. හැබැයි පන්සලක් ඇතුළේ වෙන්නේ නිවැරදිද නේද? ඉන් එහාට ගිය මේ ජීවිතේ අනාගතේ පවතිනවායි කියලා හිතනවා නම් යම් තාක් ජීවිත ප්‍රමාණයක් ඒ වයිදි මේ ජීවිතේට අනුතරක් නොවෙන්න ඕන ලෞකික මට්ටමක්. ඉන් එහාට මෙදෙන්න ඕන ලෝකෝත්තර මට්ටමක්. මේ දෙපැත්ත මොකක් කරනවද? මේ දෙපැත්තම හදනවා ශාසනයකට පන්සලේ. පාසලෙන් හදන දෙපැත්තම දෙක පැත්තයි. එක පැත්තයි හදන්නේ. මේ ජීවිතේ විතරක් බලපාන කාරණාව විතරයි. ඒ නිසා පාසල පන්සල අතරත් ඕන අර ලිස්ට් එකට දාගන්න ඕන දාගන්න. දැන් අනිත් කැන්ටියක් දාගන්න මේ විදිහට. එතකොට මේ හැබැයි පාසලේ ඒ මට්ටම උගන්වනවා පන්සලේ පස්සේ මොකක්ද වෙනවා? සමානයි. නේ? දැන් දහම් පාසලයි සමානයිද අසමානයිද? සමානයි. අසමාන නැහැ. ඇයි අසමාන නැහැ? ඉස්කෝලේ පීරියඩ් ටිකක් දාගෙන මොනවා හරි ටිකක් පොතක් බලමු ගන්නවා. දහම් පාසලේ මොකද කරන්නේ? දහම් පාසලේ පීරියඩ් ටිකක් දාගෙන පොතක් බලමු මොනවා හරි ටිකක් උගන්වනවා. ඇත්තටම මේක සමාන වෙන්න ඕන නිසාද ඉස්කෝලේ දහම් පාසලේ දෙකක් කරලා තියෙන්නේ සමාන නොවෙන්න ඕන නිසාද? සමාන නොවෙන්න ඕන නිසා. නොවෙන්න ඕන නිසා කරාට වෙලා තියෙන්නේ සමානයි. නොවෙන්න ඕන දෙයක් තමයි වෙලා තියෙන්නේ. හරි. එතකොට අපි ඔන්න ඒ ධර්ම ගැන කතා කරනවා. මේ සසරෙන් නිදහස් වීම ගැන කතා කරන මේ ආර්ය ශ්‍රාවකයෙක්. එතකොට ඔන්න බලන්න අර සාමාන්‍ය ගුරුවරයෙක් සාමාන්‍ය පැවිද්දෙක් කියන මට්ටමින් ගත්තෙන් එයා කතා කරලා දෙන්නේ මේ කියන්නේ සාමාන්‍ය ගුරුවරයෙක් මේ ලෝකේ ගැන කතා කරනවා. ලෝකෙ ජය ගන්න දැන කියලා දෙනවා නේ.
ඒ වගේම සාමාන්‍යයෙන් පැවිද්දෙක් මේ ලෝකේ පරලෝකේ ජය ගන්න හැටි කියලා දෙන ලෞකික මට්ටම. කම්මස්සක දැන් මේ අපි කතා කරන්නේ ඒක. හැබැයි ඉන් එහාට ගිහින් මේ ධර්ම යම් ප්‍රමාණයක අවබෝධ කරගත්ත ශ්‍රාවකෙක් වුණා මොකක් කරනවද? මේ ලෝකයක් පරලෝකයක් සාර්ථක කරගන්න හැටි කියලා දීලා ඒකෙන් ඔබට යන හැටි, ඒකෙන් නිදහස් වෙන හැටි ගැන කතා කරනවා. නේ? එතකොට එයාගෙන් වෙන සිතේ පුංචි පහ එකක්ද? නෑ. ඉස්කෝලේ ගුරුවරයෙක්ගෙන් වෙන එකේ මට්ටමද හාමුදුර කෙනෙක්ගෙන් වෙන්නේ? සාමාන්‍ය හාමුදුර කෙනෙක්ගෙන් වෙන මට්ටම එකක්ද මේ ධර්ම යම් ප්‍රමාණයක් දන්න කෙනෙක්ගෙන් වෙන්නේ? නෑ. නේ? අන්නේ මේ ගියල් පස්සේ ඔය කල්යාණ මිත්‍රත්වයේ සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත්, පච්චේක බුද්ධ, ලෝතුරා බුද්ධ. මේ ලෝකෙන් විශාල පිරිසකට ආශය අංශය දන්නවා කියන්නේ එන පුජ්‍යලයාගේ කර්ම ආශය අංශය දන්න බුදුහාමුදුර. එනකොට දැන් අපිට අදහසක් තියෙනවා ඔයගොල්ලන්ගේ හැකියාව මොකක්ද කියලා. රහතන් වහන්සේලාට සදහසක් නෑ. ඒක බුදුහාමුදුර දන්න මෙයාව දමනය කරන්න පුළුවන්ද? බැහැ. පටන් ගන්නකොට දැනගෙන. බැරි නම් පටන් ගන්නකොට මොකද බැහැ. මෙයාව ගන්න බැහැ. අන්න ආශය අංශය දන්න එක මේ ලෝකෙට කර්ම කල්යන මිත්‍ර වෙන්නේ කවුද? බුදුහාමුදුර. මේ ලෝකෙන් එන විශාල පිරිසකට සිතක් සැලසෙන්න පුළුවන් හැකියාව තියෙන කාටද? බුදුහාමුදුරන්. ඊට පස්සේ පච්චේක බුදුරජාණන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේලාට අනාගාමී ඊට පස්සේ සකෘදාගාමී ඊට සෝතාපන්න සෝතාපන්න වහන්සේ ඊළඟට පෘථග්ජන භික්ෂුව ඊළඟට යහපත කියලා දෙන හැරි භික්ෂුව පෘථග්ජන මට්ටමේ භික්ෂුව ඊළඟට දුස්සීල භික්ෂුව ඊළඟට ගිහි උපාසක මට්ටමේ හොඳ මට්ටමක් තියාගෙන නමුත් තමන්ගේ ජීවිතය හදාගෙන යම් ප්‍රමාණයක අනුගත උදව්වන ලොකු සමාජ වපසරියක් ආවරණය කරන්නේ නැහැ. ඊට පස්සේ සාමාන්‍ය මට්ටමේ ඉන්න ගිහි අය අපි වගේ ඊළඟට දුස්සීල මට්ටමේ ඉන්න ගිහි මිනිස්සු ඉන්නවා නේ ඊළඟට තිරිසන් මට්ටමේ ඉන්න ගිහි අයත් ඉන්නවා ඊළඟට තිරිසන්